දැනෙන්න ඇති. යමක් දැනුණා. ඒ දැනෙච්ච දේ අපිට කියන්න පුළුවන්ද? වචන වලින් කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ දැනෙන්නේ කොහොමද? මේ අපිට දැනෙන දේවල් දැන් මේ දැනෙච්ච දේ ඒක සුවයක් කියලා අපි කියනවා. ඒක ඇත්තටම එකට කියන්නේ සුවයද? නැත්නම් වෙන වචනද කියලා අපිට ජීව විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් ඉන්නවා. ඒ සුවය ඔබතුමා විග්‍රහ කරන්නේ කොහොමද ජීව විද්‍යාත්මකව? හසන්ත මහත්මයා මේ අපේ ඔය අපි තුන්දෙනාම මේ වෙලාවේ හිටියේ අපේ මේ ඔය සුවය දැනෙන එක බලපාන්නේ අපේ මේ ස්නායු පද්ධතියේ තියෙනවා කොටස් දෙකක් මං ඉස්සර කලින් වැඩසටහනේ ඇඳලා පැහැදිලි කළා අනුවේගී ස්නායු පද්ධතියයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියයි කියලා. මේ දෙකම ඕනෑ මිනිස්සෙකුට තියෙනවා ඒ වගේම සත්තුන්ටත් තියෙනවා. ඔය සුවය දැනෙන්නේ අපි මේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියට නැත්තම් අපි කියනවා පැරාසිම්පතටික් එකට ගියාම තමයි ඔය සුවය දැනෙන්නේ අපිට. ඒ අපි රිලැක්ස්ව ඉන්න වෙලාවට තමයි ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය වැඩ කරන්නේ. මම ඒක කොළ පාටින් ලිව්වෙත්. අපි බයට හෝ කෝපයට පත් වුනහම ක්‍රියාත්මක වෙන එකක් තමයි අනුවේගී ස්නායු පද්ධතිය. මේකත් හැබැයි අපිට ඕනේ. ඒ ඕනි වෙන්නේ අවස්ථාවලට මුහුණ දෙන්න. දිවි ගලවා ගන්න. ඒ කියන්නේ දැන් මං හිතන්නේ මම මේක පියවර දෙකකින් පැහැදිලි කරන්නම්. මේක එක සැරේ ඔක්කොම ටික කියන්න බෑ. ඒ තරම්ම දීර්ඝ විස්තරයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මේ මුවෙක් කොහේ හරි තැනක වතුර බිබී ඉන්න වෙලාවක එක පාට කොටියෙක් කඩා පැන්නොත් ටක් ගාලා එයාගේ අනුවේගී ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙලා බය ඇති වෙලා බය නිසා ඌට මුළු ශරීරයම ක්‍රියාත්මක වෙනවා දුවලා බේරෙන්න ඕනි කරන තත්ත්වය හදාගන්න. එතකොට ඒ තත්ත්වෙදී ඌ කොහොම හරි දුවලා බේරුනොත් ඒකට ඌට උදව් කරන්නේ මේ අනුවේගී ස්නායු පද්ධතිය. එතකොට අපිට එහෙම කොටියක් කඩා පනින්න නැති වෙන්න පුළුවන්. නමුත් මම පොඩි උදාහරණයක් ගන්නම්. අපි හිතමු අපි යාළුවෙක්ගේ ගෙදරක් හොයාගෙන යනවා කියලා. ඒ හොයාගෙන ගිය වෙලාවකට සමහර විට අපි කලින් ගිහිල්ලා නැහැ. තොරතුරු හොයාගෙන ගිහිල්ලා ඉතින් අර කළු පාට ගේට්ටුවක් ඇති කියලා කියනවා. ඕන තැන හොයාගෙන යාළුවා ඇතුලේ ඉන්නේ. අපි අර පොඩි ගේට්ටුව ඇරලා බලනකොටම ඉන්නවා තඩි බල්ලෙක් එනවා හව් ගාලා පන්නගෙන. දැන් යාළුවා අඳුරනවා වුණාට අපි යාළුවාගේ බල්ලව අපි අඳුරන්නේ නැහනේ. ඌ දන්නේ නැහනේ. ඌ අපිව පන්නන් එනවා. දැන් මොකද කරන්නේ? දැන් මේ බල්ලගෙන් බේරෙන්න දුවලා අඩු යානේ සමහර විට මේ අනුවේගී පද්ධතියට කවදාවත් නොකරපු දේවල් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි කවදාවත් බැම්මක් උට නැගලා නැහැ වෙන්න පුළුවන්. ලයිට් කණුවක නැගලා නැහැ වෙන්න පුළුවන්. අනුවේගී පද්ධතියට ඒ වගේ වික්‍රමයන් කරන්න පුළුවන්. ඒ ක්ෂණික ශක්තියක් ලබා දෙනවා. අර එක සැරයක් එක්තරා කණ්ඩායමක් වනෝද්‍යානයක් බලන්න ගිහිල්ලා අලි කුලප්පු වෙච්ච වෙලාවක ඔක්කොම ඉවරුණාට පස්සේ එක්තරා කාන්තාවක් මේ කොළඹ කාන්තාවක් හොයනකොට ඒ කාන්තාව විතරක් මිසින් හොයාගන්න බෑ. බලනකොට අඬනකොට ලොකු පළු ගහක් උඩ. එතකොට මේ එළියට බහින්න බෑ කියලා බහින්න බෑ මාව ගන්න කියලා තමයි අඬන්නේ. ඒතර අර ට්‍රැකර් අහනවා නෝන ඔතෙන්ට නැග්ග විදිය කොහොමද කියලා. ජීවිතේට ගහක් නැගලා නැහැ. ඕකට කියන්නේ මරණ බය කියලා. මරණ බයට අපේ ශරීරය හදලා දෙනවා ඒකෙන් ගැලවෙන්න අවස්ථාවක්. එතකොට අපිට ඒ බය හා කෝපය ඇති වුනහම ෂණික මොහොතකට අපිට හදලා දෙනවා ඒකෙන් ගැලවෙන්න. ඒක හොඳයි. හැබැයි අපි gedara ඉන්න ගමන් කොයි වෙලාවෙත් කෝපයටපත් වෙනවා නම් කොයි වෙලාවෙත් බයටපත් වෙනවා නම් නිකරුණේ එතකොට වෙන්නේ හානියක්. එතකොට එහෙම බයටපත් වෙච්ච ශරීරය මුළු ශරීරෙම වෙනස් වෙනවා මුළු ක්‍රියාකාරීත්වයම. ඊට පස්සේ අපි රිලැක්ස් වෙනවා කියලා කියන්නේ. එතකොට අර වෙනස් වෙච්ච දේවල් ඔක්කොම ආයිත් යථා තත්ත්වයටපත් කරන්න ක්‍රියාත්මක වෙන එක තමයි ප්‍රත්‍යානුවේගී පද්ධතිය. මම හිතන්නේ අපේ මේ පහුගිය කාලේ තිබිච්ච අතිධාවනකාරී සමාජ ක්‍රමය තුල ඔබ අපි හැම දෙනාම මේ සමාජය තුල වැඩ කරනකොට පැය අපි හිතමුකෝ 10ක් ඉන්නවා නම් ඕකෙන් පැය 8ක් විතර අනුවේගී එක ස්විච් ඔන් වෙලා තමයි අපි ඉන්නේ.
ඒක හරිම භයානකයි. මම එකින් එක පැහැදිලි කරන්නම්. කේට ග්‍රන්ථි තියෙනවානේ අපේ කෙල නිපදවන. ඒ කේට ග්‍රන්ථි කියන එකට අනුවේගී ස්නායුවකින් සැපවීමක් තියෙනවා, ප්‍රත්‍යානුවේගී එකකින් සැපවීමක් තියෙනවා. දැන් අපි බය වෙච්ච වෙලාවකට ටක් ගාලා මේක ඕෆ් කරලා මේක ඔන් කරනවා. මේකෙන් කරන්නේ කේට ස්‍රාවය නවත්තනවා ටක් ගාලා. අර කියන්නේ අපි බය වෙච්ච බයවිල්ලට කටේ කෙලත් හිඳුණා කියලා. කෙල හිඳෙනවා අනිවාර්යයෙන්ම. මොකද මේකෙදි කරන්නේ අනවශ්‍ය දේවල් වලට ශරීරයේ ඒ මොහොතට බය වෙච්ච වෙලාවට මුහුණ දෙන්න අවශ්‍ය නැති ඒවට ශක්තිය වැය වෙන එක නවත්තලා කකුල් වලට පේශි වලට ශක්තිය දෙනවා මේකෙන් බේරිලා යන්න. එතකොට කේට ග්‍රන්ථි වලින් කෙල නිපදවන නවත්තනවා. ඉතින් කෙල නිපදවන එකත් හරියම වැදගත් ආහාර ජීර්ණයට ගිලින්න ඒවා ඔක්කොටම. එතකොට අපි බය වෙලා ආහාර ගන්නවා නම් නැත්නම් ආහාර ගන්න ගමන් බය වෙලා නම් අපි ඉන්නේ කේටේ ශ්‍රාවය වෙන්නේ නැති නිසා ආහාර ගිල ගන්නත් බැරුව යනවා. ඒක එකක්. ඊළඟට හෘදය. අනුමේගී පද්ධතිය බය හෝ කෝපයට පත්වීමත් සමගම හෘදයට ස්නායු පද්ධතියෙන් දෙන අනුමේගී තන්තුවකින් දෙන ආවේගය නිසා හෘද ස්පන්දන වේගය වැඩි කරලා දෙනවා. ඒ හෘද ස්පන්දන වේගය සාමාන්‍යයෙන් අගේ තියෙන විනාඩියට වාර 72ක්. මේක 120කට විතර වගේ වැඩි කරනවා මේ පද්ධතිය ක්‍රියාත්මක වුණාම. අර මං ඉස්සෙල්ලා කිව්වේ බල්ලා පන්නගෙන ආපුවාම එහෙම වෙනවා. කොහම හරි යාළුවා ඇවිල්ලා බල්ලවත් ගැට ගහලා කූඩුවට දාලා අපිව ගෙදෙට්ට එක්කරන් ගිහිල්ලා දැන් සාලි වාඩි කරලා තියාගෙන ඉන්නකොට දැන් ඕක ඒ 120ට වැඩි වෙච්ච එක මුළු ජීවිත කාලෙම එහෙම දුනොත් වැඩි කල් ජීවත් වෙන්න වෙන්නේ නැහැ. දැන් මේ අභියෝගයේ අවසන් කියලා දැනගත්තට පස්සේ මේක ඕෆ් වෙලා මේක පටන් ගන්නවා. එතකොට ආපහු අර 120ට ගිය එක ආයේ හිමීට 72ට අරගෙන එනවා. සාමාන්‍ය ගානට ගේනවා. ඒ කියන්නේ ඇත්තටම මෙතන මේකට රිලැක්ස් කියලා කියන්න පුළුවන්, මේකට කොලැප්ස් කියලා කියන්න පුළුවන්. අපි ශරීරය එකපාරට කොලැප්ස් වෙනවා වගේ දේවල් වලින්. ඉතින් සමහරට මොනවා හරි රජයේ හෝ පෞද්ගලික ආයතනයක වැඩ කරනකොට අපේ බොස් සමහර වෙලාවට අපිට බැන්නහම බය නෙමෙයි කෝපය ඇති වෙන්න පුළුවන්. නමුත් රියැක්ෂන් දක්වන්න බෑ රස්සාව නැති වෙන හින්දා. ඉතින් මේක දරාගෙන වැඩ කරනකොට හෘද ස්පන්දනය ගොඩාක් වැඩියෙන් තියෙන්න පුළුවන්. සෑහෙන වෙලාවක් හෘද ස්පන්දන වේගය වැඩි වෙලා තිනකොට බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ආන්න ඒක තමයි ප්‍රශ්නේ. එතකොට දැන් මේ අපේ ගුරුතුමිය පැහැදිලි කරපු ඔය කරපු අභ්‍යාසයෙන් කරන්නේ ඒ වගේ මේ අනුවේගී පද්ධතිය වැඩි වෙලා තියෙනවා නම් කාගේ හරි ඔය අභ්‍යාසයෙන් කරන්නේ අනුවේගී පද්ධතිය ස්විච් එක ඕෆ් කරලා ප්‍රත්‍යානුවේගී පද්ධතිය පැත්තට අරන් ගිහිල්ලා ශරීරය රිලැක්ස් කරනවා. ආන්න එතකොට තමයි අපිට අර සංසුන් ගතිය, සංයමය, සැහැල්ලුව, සතුට ඒ ටික දැනෙන්නේ. මම මෙතෙන්ටත් ගිහිලා නවත්තලා ඊළඟ පාරේදී ඊටු ටික ගැන කියන්නම්. පෙනහැලි. පෙනහැලි වලට කියන්නේ පෙනහැලි වලින් අර හුස්ම ගන්න සාමාන්‍ය රිද්ම් එක වෙනස් වෙලා ඉක්මනින් කෙටි හුස්ම වැඩි වාර ගානක්. ඒ කියන්නේ විනාඩියකට ගන්න හුස්ම වාර ගාන වැඩි වෙනවා. ඒ කියන්නේ අර නිකන් හති දානවා වගේ ආන්නේ වගේ ගතියට එනවා. එහෙම වුණාම මේ අපි ඒකට කියනවා ඕවර් වෙන්ටිලේෂන් වෙන්න පුළුවන්. ඒකත් ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. මෙතනින් නවත්තමු. මම ඊටු පස්සේ ඊටු ටික කියලා දෙන්නම්. අක්මාවට බලපෑම නිසා අනුවේගී පද්ධතියෙන් ඉතා වැදගත් දෙයක් කරනවා. ඒ තමයි අක්මාවේ තියෙනවා ග්ලයිකොජන් තැම්පත් කරලා තියෙනවා. මේ වාගේ තත්වයක් ඇති වුණාම ඒ ග්ලයිකොජන් ටක් ගාලා ඒක ග්ලූකෝස් බවට පත් කරලා විශාල ග්ලූකෝස් ප්‍රමාණයක් රුධිරයට නිදහස් කරනවා. ඉතින් හසන්ත නිතරම බය වෙවි, නිතරම කෝප වෙවි හිටියොතින් හැම නිතරම රුධිරයට පිට කරන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මොකද වෙන්නේ? රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඒක මේකෙන් හදපුවාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ආපහු සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. දියවැඩියාව, අධිරුධිර පීඩනය, ඒවා බොහෝ දේවල් වලට හේතු වෙන්නේ මේක. ඒක වළක්වා ගන්න බෙහෙත් බොනවට අමතරව හෝ බෙහෙත් බොන එකත් එක්ක මේ පැත්තට ගෙනියන්න පුළුවන් නම් ශරීරය ඔය කරපු අභ්‍යාසය ප්‍රගුණ කරලා අර අපි කොලැප්ස් වෙලා පද්ධති ඔක්කොම අවුල් වෙලා කටේ කෙලත් හිඳිලා තියෙන එක ආපහු මුල් තත්වයට ගේන්න පුළුවන්.
මම මේ පැත්තේ පොඩි රූපයක් ඇඳගන්නම් පැහැදිලි කරගන්න ඕනි නිසා මේ විදිහට අපේ ආමාශය බඩවැල් මෙහෙම එතකොට මෙන්න මේ තැන්වල තියෙනවා මේ මෙන්න මෙතන තියෙනවා අග්න්‍යාශය කියලා එකක් පැන්ක්‍රියේස් කියලා අපි කියන එක ඒකෙනුත් ඕනි කරන ස්‍රාවයන් මෙහෙන් එනවා මේවා මෙතනින් එනවා පිත්තාශයේ ඉඳන් එන ස්‍රාවයන් මේවා ඔක්කොම අපි කාපු ආහාර ටික හරියාකාරව ජීර්ණය කරන්න ඕනි කෑවටම මදි අපි සමහර වෙලාවට ගොඩාක් කෑවට මේ ඒ කාපු ටික ඔක්කොම ජීර්ණය වෙලා ඕනි කරන ටික ගන්නවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ දැන් මේ ආමාශයට ආහාර ගියහම ආමාශය තුල ඒ ආහාර හරියට ජීර්ණය වෙන්න ඕනි. එතකොට ආමාශය තුල ආහාර ජීර්ණය වෙන්න ආමාශයේ පේශි හොඳට චලනය වෙන්න ඕනි. එතකොට එහෙම පේශි චලනය වෙන්න බලපාන්නේ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියෙන් එන ආවේග. යම් කිසි විදිහකින් අපි අර මං ඉස්සෙල්ලා ගත්ත උදාහරණය ගත්තොත් දැන් බල්ලෙක් අපිව කණ්ඩ පන්නන් එන වෙලාවට අපේ ශරීරය තීරණය කරනවා මේ මොහොතේ මේකේ ආහාර අඹරලා හරියන්නේ නැහැ. එහෙම වුණොත් බල්ලා අපිව අඹරනවා. ඒකින්ද ඒ වෙලාවේ ඔය ශරීරයට තියෙන යම් කිසි ස්ථිර ශක්ති ප්‍රමාණයන්නේ. ඒතකොට මේක ඇත්තටම කරන්නේ මේකට ආහාර අඹරන්න යන ශක්තිය නවත්තලා ඒ මොහොතේ වැදගත් වෙන ප්‍රමුඛතාවය සලකලා ඒ ශක්තිය ටික ඉතුරු කරගෙන ඒ ටික දෙනවා කකුල් වල පේශි වලට. මොකද එතකොට දුව ගන්න පුළුවන්. එතකොට ඒකින්ද එවැනි බයට හෝ කෝපයට පත් වෙච්ච වෙලාවක ආහාර මාර්ගයේ මේ ආමාශයේ අඹර හිටියනම් ඒක නවත්තනවා. ඊළඟට ආමාශයෙන් විවිධ ආහාර ජීර්ණය කරන ස්‍රාවයන් නිකුත් කරමින් හිටියනම් ඒක නවත්තනවා. එතකොට බඩවැල තුල හරියනම් ආහාර තිබුණේ ඔබ අහලා ඇති පොඩි කාලේ ක්‍රමාකුංචනය කියලා එකක්. ඒකෙන් තමයි ආහාර ඉස්සරහට ගෙනියන්නේ. ඒකටත් පේශි සංකෝචනය වෙන්න ඕනි. ඒකත් නවත්තනවා. එතකොට අග්න්‍යාසයෙන් ආහාර ජීර්ණ යුෂය ගලාගෙන එන එක ඒකත් නවත්තනවා. පිත්තුෂ ගලාගෙන එන එක ඒකත් නවත්තනවා. එතකොට දැන් බල්ලෙකුට කණ්ඩ පන්නන් එනකොට බය වෙලා දුවන වෙලාවෙ නම් ඒ ටික తాවකාලිකව නැවැත්තුවාට කමක් නැහැ. මොකද මුළු ජීවිත කාලෙම අපි මේ බල්ලා පන්නන් එන්නේ නැහැ. ඒක පොඩි වෙලාවකින් ඉවර වෙනවනේ. ඒ වුණාට අර අපි වැඩ කරන ආයතනයේ හෝ එහෙම නැත්නම් අපිට අල්ලපු gedara මිනිසයාගේ ක්‍රියාකාරීත්වය නිසා හෝ නිතරම අපිට මේ தත්ත්වය ඇති වෙනවා නම් කෝපය ඇති වෙනවා නම් ඒ මිනිසයා දකින වෙලාවට අපිට කෝපය ඇති වෙනවා. මේ ඇති වෙන හැම වාර ගණනකදීම මේ අනුවේගී පද්ධතිය උත්තේජනය වෙනවා. එතකොට ඔබ අර කාපු ඒවා ජීර්ණය භෞතිකව හරියට සිද්ධ වෙන්නෙත් නැහැ. ඊළඟට රසායනික ජීර්ණය සිද්ධ වෙන්නෙත් නැහැ. ඔබ මේ අපරාධ වෙන මිනිස්සෙක් පිළිබඳව කෝප වීම නිසා ඒ මිනිසයාට වෙන හානියක් නැහැ. හානිය වෙලා තින්නේ අපිටමයි. අපේ ආහාර ටික හරියට ජීර්ණය වෙලා අපිට ලැබෙන්න ඕනි පෝෂණය ලැබෙන්නේ නැතුව යනවා. මේක ඇත්තටම දන්නේ නැති නිසා තමයි මිනිස්සු මෙහෙම වෙන්නේ. කෝපයට ලක් වෙන පුජ්‍යලයාට වඩා කෝප වෙන පුජ්‍යලයාට තමයි වැඩිපුරම හානිය වෙන්නේ. සමහර විට මේ මිනිසයා එහෙම ගානක්වත් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි සමහර වෙලාවට අපි කෝප වෙන්නේ වෙන මිනිස්සෙක්කෝ වෙන සිද්ධියක්. දැන් උදාහරණයක් විදිහට සමහර විට අපි ට්‍රැෆික් එකක යනකොට ඉස්සරහා මිනිස්සයා චුට්ටක් පරක්කු වෙන්න පුළුවන් මේ කලර් ලයිට් එක ඔන් වෙනකොට යන්න. ඉතින් අපිට කේන්ති ගිහිල්ලා අපි අර හෝන් එක උඩ නගිනවා. මේ නැගලා හෝන් ගහගෙන සමහරවට ඔළුවත් එළියට දාලා මොකද්ද බූරුව කරන්නේ කියලා. ඉතින් අනවශ්‍ය විදිහට අපේ අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය කරගෙන අපේ පද්ධති සියල්ලම අවුල් කරගන්නවා අපි. අපරාධයක් ඒක. ඒක ඒ මිනිස්යාගේ ප්‍රමාදයක් වෙන්න පුළුවන්. අපිට එහෙම හිතන්න බෑ. මේ මිනිස්යාට ප්‍රමාද වුණා. වයසක මිනිස්සෙක් වෙන්න පුළුවන් සමහරවිට. ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදය ඉවසගත්තාම අපිට අර අපිට සිද්ධ වෙන ලොකු හානිය වළක්ව ගන්න පුළුවන්. ඊළඟට ඔය බඩවැලේ ගොඩාක් දෝෂ ඇති වෙනවා දිගටම මේ තත්ත්වයෙන් හිටියොත්. අපි අර සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම්
මෙච්චර හරි මල පැනලා ඉන්නවා නම් ඒ සමහර මිනිස්සු ඉන්නවනේ මේ විනාඩි 5න් 5ට දැන් මේ නිකම් භෞතික දේවල් වලටත් මල පයින්නවා. ඒ කියන්නේ මේ නිකම් ගෙදර පුටුවක් තිබුණාමත් ඒක එක්කත් කේන්ති. එතකොට එහෙම වෙනකොට මේ පද්ධතිය ක්‍රියාත්මක වුණාම සමස්ත ආහාර ජීර්ණ ක්‍රියාවලියටම හානිකර ලෙස බලපානවා ඒක. මේ ජීර්ණ ක්‍රියාවලිය හරියටම සිදු වෙන්න නම් ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියට මාරු වෙලා තියෙන්න ඕනි ශරීරය. ඉතින් ඒක නිසා අර ආහාර අරන් පැය දෙකක් තුනක් යනකම් බොහොම රිලැක්ස් එකේ ඉන්න පුළුවන් නම් රිලැක්ස් වෙන්නේ නැත්තම් අපේ ගුරුතුමිය පැහැදිලි කළා වගේ යම්කිසි අභ්‍යාසයකට හුරු වෙලා හෝ රිලැක්ස් කරගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. ඊළඟට අනිත් එක තමයි මේ අර මේ ගුද මාර්ගයේ හරියට ආවහම මේකේ කෙලවර මහාන්ත්‍රයේ ගුද මාර්ගයේ හරියට ආවහම මහාන්ත්‍රයෙන් ශ්ලේෂ්මලය නිකුත් කරනවා. ඒ ශ්ලේෂ්මලය නිසා තමයි මල ද්‍රව්‍ය ඉක්මනින් එළියට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. දැන් අර මේ දෙකෙන් එකක් තිබුණොත් බය හෝ කෝපය නිසා අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වුණොත් අර මහාන්ත්‍රයෙන් ශ්ලේෂ්මලය හදන එක අඩු වෙනවා. අඩු වුණාම මල ද්‍රව්‍ය එළියට තල්ලු කරගන්න අමාරුයි. එතකොට ඒක වේලිලා හිර වෙනවා. හිර වුණාම එනවා මලබද්ධය. මලබද්ධය කාලයක් දිගටම තියෙනකොට ඊට පස්සේ එනවා අර්සස් වලට. ඉතින් බාණ්ඩ හසන්ත මහත්තයා දැන් මේ අපි මේ බය සහ කෝපය නිතර තිබීමෙන් අපේ ශරීරය රිලැක්ස් කරගන්නේ නැති එකෙන් අපි මේ හිතලානේ පුළුවන් තරම් ලෙඩ ටික හදාගන්නේ. ලෙඩ කීයකට හේතු වුණාද කියලා දැන් පැහැදිලි වෙනවනේ ඒක නේද? සමහර අය බය වුණාම යනවා වැඩි කියලා අදහසකුත් තියෙනවා. සමහර අය බය වුණාම ප්‍රතිචාර දක්වන වැසිකිළියම තමයි බය වෙන්න යනවා අරගෙන. එහෙමවත් තියෙනවා. ඒක වෙන්නේ මේ පද්ධතියේ ඒකටත් හේතුවක් තියෙනවා. දැන් මේ අනුවේගී පද්ධතිය මෙහෙම එකපාරට ඉහළ ගියාම ශරීරය බලනවා මේක උඩට කරන්න. ඒ කියන්නේ ඒ දෙකේ බැලන්ස් එක වෙනස් වෙනවා. ඒ හින්දාත් එහෙම වෙන්න පුළුවන්. ඊළඟට මේ අධිවෘක්ක ග්‍රන්ථිය කියලා එකක් තියෙනවා. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. ඒක පැහැදිලි කරන්නම ඕනි. ඒ තමයි මෙන්න මෙහෙම. අපේ වකුගඩු උඩ මෙහෙම මේක උඩ තියෙනවා ත්‍රිකෝණයක් හැඩයට ග්‍රන්ථියක් ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එක කියලා. මේකේ තියෙනවා කොටස් දෙකක්. මේ හරියට කියන්නේ මජ්ජාව, මේ හරියට කියන්නේ බාහිකය කියලා. මේක කෝටෙක්ස් එක, මේක මෙඩල්ලා එක. මේකෙන් නිපදවනවා කෝටිසෝල්. කෝටිසෝල් කියන හෝමෝනය. මේකෙන් නිපදවනවා ඇඩ්‍රිනලින්. මේ හෝමෝන දෙකටම කියන්නේ අපි ස්ට්‍රෙස් හෝමෝන් කියලා. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක එනකොට තමයි ඒ කියන්නේ අනුවේගී පද්ධතියේ බලපෑම නිසා ඇතිවන ස්ට්‍රෙස් එක නිසා මේ දෙක නිෂ්පාදනය වෙන්න ගන්නවා. දැන් මේ ස්ට්‍රෙස් හෝමෝන් නිෂ්පාදනය වුණාම ප්‍රශ්න ගොඩයි. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එimhe ඇඩ්‍රිනලින් මගින් කෙලිම රුධිර පීඩනය වැඩි කරනවා. හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. ඒතර කෝටිසෝල් වලින් කාලයක් කෝටිසෝල් ක්‍රියාත්මක වීමත් එක්ක කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා ශරීරේ. එතකොට රුධිරේ පවතින ඔන්න මම දැන් වැදගත්ම තැනට එනවා. මේ කෝටිසෝල් වල ක්‍රියාකාරීත්වය නිසා රුධිරයේ තියෙන ප්‍රෝටීන ග්ලූකෝස් බවට පත් කරනවා. ප්‍රෝටීන ග්ලූකෝස් බවට පත් කරනවා. ප්‍රතිශක්තිය ඇතිකරන්න හේතු වන ඇන්ටිබොඩි කියලා જાතියක් ඇඟේ තියෙනවා. ඒ ප්‍රතිශක්තිය ඇති කරන්නේ ඇන්ටිබොඩි වලින්. ඇන්ටිබොඩි හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. මේ ඇන්ටිබොඩි විදිහට තියෙන ප්‍රෝටීන ග්ලූකෝස් බවට බිඳ හෙලනවා. එතකොට අපේ ඇන්ටිබොඩි ලෙවල් එක අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ අනුවේගී පද්ධතිය නිසා බය හෝ කෝපය ඇතිවීමෙන් කෝටිසෝල් වල ක්‍රියාකාරීත්වය දීර්ඝකාලීනව යනකොට අපේ තියෙන ඇන්ටිබොඩි ප්‍රමාණය අඩු වෙනවා. අනිත් පැත්තට ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙලා දියවැඩියාව මට්ටමට යන්න පුළුවන්. මේක ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්. අර ඇඩ්‍රිනලින් වැඩි වුණාම තමයි අර වෙවුලන ගතිය එන්නේ. ඒ කියන්නේ අර සමහරලාවට අපි අතින් වාහනයක් කෙලවගෙන ගිහිල්ලා මොනවා හරි ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවක අපි මිනිහෙක් හැප්පිලා වැටුණා. අපිට බැස්සහම අර අපේ අතිත් එක්ක මෙහෙම වෙවුලන්න ගන්නෙ. ඒ වෙවුලන්න ගන්නේ අර බය ඇතිවීම නිසා මේ ඇඩ්‍රිනලින් නිපදවීම නිසා ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වයෙන් තමයි ඒ වෙවුලන්න ගන්නෙ. ඒ වගේ ගොඩාක් දේවල් වෙනවා මේ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වීමෙන්. එතකොට දැන් සමහර කෙනෙක් අහයි එහෙම අනුවේගී පද්ධතියක් එච්චර නරකයි නම් තියෙන්නේ මොකටද කියලා. තියෙන්නේ සුළු වේලාවකට ක්‍රියාත්මක වෙලා
කිසියම් ගැටලුවක් තියෙනවා නම් ඒකෙන් මිදීම සඳහා තමයි ඕක තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි ජීවිත කාලේ වැඩි වෙලාවක් අපි ඕක ඔන්න එකේ තියාගන්න එකයි තියෙන වැරද්ද. එතකොට අවසාන වශයෙන් මේ ලිංගික අවයව වලටත් මේකේ බලපෑමක් තියෙනවා. ඒ තමයි ලිංගික උද්දීපනය නිෂේධනය කරනවා. මේ බය හෝ කෝපය නිසා අනුවේගී පද්ධතියේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීම මගින් ලිංගික අවයවවල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනවා. ඒ නිසා ඒ පැත්තටත් යම්කිසි බලපෑමක් මේක නිසා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිතර කෝප ගැනීමත් නිතරම බයෙන් ජීවත් වීමත් ඔබ පාලනය කරගත්තේ නැත්නම් මුළු බොඩි එකටම මුළු ශරීරයටම මේක බලපානවා. ඒ නිසා එවැනි තත්ත්වයක් තියෙනවා නම් අර හදිසියේ මොනවා හරි දෙයකට එකපාරට බය වුණා අපි ඒක දැනගත්ත හරි බය වෙන්න දෙයක් නැහැ කියලා එතනින් ඉවරයි. එහෙම නැත්නම් අර වගේ අර පොඩි කතාවකුත් තියෙන්නේ මේ ඒකත් මම නිකන් කියන්නම් ඒක නිකන් මේ විහිළුවට කියන කතාවක්. ගමක අවුරුදු උත්සවයක් තිබිලා දැන් ගමේ අයමනේ ඔකට දුවන්නේ. අවුරුදු උත්සවයක් තිබිලා මේ ගමේ ඉතින් හොඳට දුවන්න පුළුවන් අය ඉන්නවා. නමුත් දුවන්න බැරි මිනිස්සෙක් තමයි මේකේ පළවෙනියා වුනේ. ඒක උනේ මෙහෙමයි ගම හරහා දුවන තරඟෙදී දැන් මෙහෙම දුවගෙන යනකොට මේ ගමේ අයමනේ දුවන්නේ. මේ හරිය ඉඳන් පටන් ගත්තාම මෙන්න මේ හරියේ ඉඳලා එක්කෙනෙක් මේ ටක් ගාලා මේ දුවගෙන එන පිරිසට පැන්නා. පැනලා මිනිහා දිව්වා. මිනිහා එක්ක දුවා ගන්න බෑ කාටවත්ම. දුවලා මිනිහා පළවෙනියා වුණා. පළවෙනියා වුණායින් පස්සේ මිනිහා කියනවලු දින මගුලක් දෙනවකෝ ඉක්මනින් මට යන්න ඕනේ ඉක්මනින් යන්න ඕනේ කියලා. බලනකොට මෙතන වෙලා තියෙන්නේ මිනිහා මෙතන ඉඳලා තියෙන්නේ කසිප්පු පෙර. මෙතෙන්ට පොලිසියෙන් පැන්නා. පොලිසියෙන් පැන්නාම මිනිහා දුවන්නේ අනුවේගී පද්ධතිය වුන් වෙලානේ. අනිත් අය දුවන්නේ එහෙම නෙවෙයිනේ. බයට දුවන මිනිහයත් එක්ක දුවන්න හරි අමාරුයි. දැන් පොලිසියේ මහතුරු හොඳට ප්‍රැක්ටිස් කරලා දිව්වට සමහර විට මේ වගේ හොරා එක්ක දුවන්න අමාරුයිනේ. මොකද මිනිහා දුවන්නේ මොනවා වෙලාද? හොඳටම බය වෙලා. ඒ බයට දුවනකොට අර පද්ධතියේ කකුල් වලට දෙන බලපෑම වැඩි. ඉතින් එතකොට ආන්න එහෙම දුව ගන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍යයෙන් එවැනි බයක් හෝ ඒ වගේ එකක් වෙච්ච වෙලාවක විනාඩි 10කට 15කට මේ පද්ධතිය තියෙන එක හොඳයි අපේ ජීවිතේ බේරගන්න. අර අලියෙක් පන්නගෙන එනකොට ගහකට නගින්න ඒ වගේ. නමුත් අපි දෛනිකව ජීවිතේ පැය 24න් වැඩි කාලයක් සමහර වෙලාවට සමහර අය හිතත් කෝප වෙනවා නේද? හිත කෝප වෙනවා මේ ගෙදර ඉඳන් අරුට මොනවා හරි ගේමක් දෙන්න ඕනේ එකක් කනවා කොයි වෙලාවක හරි කියා හිත කෝප වෙනවා. ඒක නම් අනිවාර්යෙන් හරිම අපරාධයක්. මොකද මේ මිනිසයා පේන්නත් නැහැ. හිතා කෝප වෙද්දිත් මේ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීමෙන් දියවැඩියාව, අදිරුදිර පීඩනය, බඩවැල් වල ඇතිවන ගැටලු, එතකොට මලබද්ධය, ඊට පස්සේ ආර්සස් වගේ ප්‍රශ්න ගණනාවක් ඇති කරගන්න පුළුවන්. ඒක පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙතුමිය ඔය පැහැදිලි කරේ. Tamanටමයි පාඩුව. ඔබ අර ධාවකයා ගැන කියද්දී මා කියමින් හිටියා මීටර් 100 ධාවන තරගය කියලා. ලෝක ඉතිහාසයේ වාර්තා වෙලා තියෙන ඔලිම්පික් වාර්තා, ලෝක වාර්තා තමයි ඒවා. ඉතින් හරියට මැනලා නේද ඔරලෝසු තියාගෙන මනිනවනේ. දැන් නූතන ක්‍රමවේද තියෙනවා මේ වේගේ මයින්ඩ්. හැබැයි ඔය වාර්තා වෙලා තියෙන වාර්තා ඔක්කොම කඩලා යනවා. ඔය පොලිසියෙන් පන්නනකොට පැනලා දුවපු අයගේ වාර්තා එකතු වුණා නම්, බල්ලෝ පන්නනකොට දුවපු අයගේ වාර්තා එකතු වුණා නම් මීටර් 100 ධාවන තරගයේ කාල සීමාව ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒව මැනලා නැහනේ. අර මැනලා තියෙන ටයි කෝඩ් දාපු මහත්තුරු මැනපු ටික තමයි. ඔය ගංගොඩවල් වල මැනනා නම් ඒව තමයි වාර්තා. හසන්ත දැන් අපි මේ පසුගිය අපේ ප්‍රෝග්‍රෑම් එකේදීත් හුඟක් කතා කරා මේ මානසික ආතතිය සහ මේ අසුභවාදී වීම තුළ අපේ ශරීර අභ්‍යන්තර ක්‍රියාවලියට හුස්මට යනාදී දේවල් වලට මොනතරම් බලපෑම් ඇති කරනවද කියලා. ඊළඟට අපි කතා කරා මේවා අපේ මේ අනිච්චානුග කියලා කියන දේවල් අපි පුරුදු පුහුණු වීම තුලින් අපිට යම් කිසි ප්‍රමාණයකට බලපෑම් ඇති කරලා අපේ යහපත් සෞඛ්‍ය පැත්තට ඒක හරව ගන්න පුළුවන් කියලා. ඉතින් විශේෂයෙන්ම දැන් පහුගිය කාලේ බලනකොට සුනාමිය
මේ දැන් මගේ පොඩි කාලේ බැලුවොත් ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේ මෑත ඉතිහාසය ගත්තොත් සුනාමි ඊට පස්සේ මේ පල්ලි වලට බෝම්බ ආපු සිද්ධිය දැන් කොරෝනා මේ ව්‍යසනය. මේ සියලු දේවල් එක්ක මිනිස්සු පුදුම ආතතියකින් පුදුම බියකින් තැතිගැන්මකින් ඉන්නවා. එතකොට දැන් අපි අද හුඟා කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්නායු පද්ධතිය පිළිබඳව. මේ පටන් ගන්න ඉස්සෙල්ලා මොකක් හරි අපිට ආතතියක් ආපුවම අපි කොහොමද රිලැක්ස් වෙන්නේ? ඒක හරිය වැදගත්නේ. කොහොමද අපි මේකට මේ සංස්කෘත භාෂාවෙන් ශිථිලකරණය කියලා කියනවා. ඒක ටිකක් බරපතල වැඩි හින්දා රිලැක්ස් වෙනවා කිව්වම හැමෝම දන්නවා. කොහොමද අපි රිලැක්ස් වෙන්නේ? ඒ සඳහා අපේ මුළු ශරීරයේම මාංශපේශීන් කොහොමද රිලැක්ස් කරගන්නේ කියලා. ඒ රිලැක්ස් කර ගැනීම තුර මානසිකව අපි රිලැක්ස් වෙන්නේ කොහොමද කියන එකත් අපිට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා පුටුවක වාඩි වෙන්න. පුටුවක වාඩිලා හොඳට දෙපා මෙහෙම පොළවට තියලා අත් දෙක කලවා උඩින් මෙහෙම මේ පැත්තට හරි උඩ පැත්තට හරි Tamanට වඩාත් පහසු විදිහකට තියාගන්න කියලා. උරහිස් දෙක හොඳට රිලැක්ස් කරලා තියාගන්න. සංසුන්ව ඇස් දෙක පියාගන්න. මගේ හඬට ඇහුම්කන් දෙන්න. මම කියන ස්ථානවලට සංසුන්ව ඔබගේ මනස අරගෙන යන්න. දැන් මේ හොඳට සංසුන්ව වාඩි වෙලා පොඩ්ඩක් නිකන් අපි මේ මුළු ශරීරයෙන් මනස අරගෙන ගිහිල්ලා බලමු. අපි ශරීරයේ කොතනක හෝ තද කරගෙන හිර කරගෙන අල්ලගෙන ඉන්නවද කියලා. දෙපයේ සිට ශරීරේ පුරාම යනකොට අපිට තේරෙයි මම කුදු වෙලා ඉන්නවද? එහෙම නැත්නම් මම ඕනාවට වඩා උරිස් දෙක උස්සගෙන තද කරගෙන ඉන්නවද? ශරීරේ කොයි හෝ තැනක් තද කරගෙන ඉන්නවද කියලා අපිට දැනෙන්න පටන් ගනි. අපේ ඇතුළට ගිහිල්ලා චුට්ටක් අර එළියට දුවන හිත හිමීට පොඩ්ඩක් ඇතුළට අරන් ගිහිල්ලා ශරීරේ පුරා ගමනක් ගිහින් බලන්න. එහෙම තැනක් තියෙනවා නම් හිමීට එතනට බොහොම කරුණාවෙන් රිලැක්ස් වෙන්න කියලා කියන්න. හොඳට ගැඹුරින් හුස්ම දෙක තුනක් අතාරින්න. හුස්මට ගලාගෙන එන්න ඉඩ දෙන්න. දැන් අපි ඊයේ කතා කරා බැලුම් බෝලයක් වගේ එහෙම නැත්නම් පොඩි දරුවෙක් වගේ උදරයට හුස්ම එන්න අරින්න කියලා. සංසුන් හුස්ම එන්න අරින්න. දැන් අපි පොළොවට පතිත වෙලා තියෙන ස්පර්ශ වෙලා තියෙන අපේ පතුල් දෙක දිහා බලමු. මේ පතුල් වල දෙපය ඇඟිලි වල උඩු පතුල් වල අපේ වලලු කරේ ඇන්කල් එකේ යම්කිසි තදවීමක් හිරවීමක් තියෙනවා නම් තමන්ගේ මනසෙන් උපදෙස් දෙන්න හොඳට රිලැක්ස් වෙන්න කියලා. රිලැක්ස් වෙන්න කියලා ආතතිය අතහරින්න කියලා. සමහරට ආතරයිටිස් එහෙම තියෙන අයගේ වේදනාවක් එක්කුන් තියෙයි. ඒවා නිදහස් වෙනවා කියලා තමන් හිතන්න. නිදහස් වෙලා යනවා දැනෙන්න අරින්න. දැන් සංසුන්ව මනස අරගෙන ඉන්න තමන්ගේ කෙන්ඩාවල මාංශ පේශීන්ට දන හිස් දෙකට කලවාවලට. ඒ වගේම පුටුවේ වාඩි වෙලා ඉන්න නිතබ ප්‍රදේශයට. බොහොම කරුණාවෙන් තමන් ගැන මේ ස්ථාන දිහා බලන්න. තදවීමක් හිරවීමක් ආතතියක් තියෙනවා නම් ඒව මනසින් දකින්න. හිමීට පිට වෙන හුස්ම එක්ක ඒ ආතතීන් ඉවත් වෙලා යනවා දැනෙන්න අරින්න. අතහරින්න. පිට වෙන හුස්ම එක්ක ඒ තදවීම හිරවීම අතහරින්න. සංසුන් හුස්ම ගලාගෙන යනවා දැනෙන්න අරින්න. දෙපයේ තියෙන සෑම සෛලයකටම හොඳට ඔක්සිජන් සහිත පිරිසුදු වාතය ගලාගෙන යනවා බව අපි දන්නවා දැනෙන්න අරින්න. දෙපා වල තිබෙන ඒ අපවිත්‍ර වූ වායුව පිට වෙන හුස්මත් එක්ක පිට වෙලා යනවා. මගේ දෙපා නිරෝගී වෙනවා කියලා තමන්ට දැනෙන්න අරින්න. සංසුන් හුස්ම ගලාගෙන ඉන්න දෙන්න. සංසුන් හුස්ම ගලාගෙන යන්න දෙන්න. දැන් හිමින් සැරේ අපි ගොඩාක් කතා කළා අපේ ශරීරයේ කඳ කොටස ගැන. උදරයට මනස යොමු කරන්න. සංසුන්ව මනසින් දකින්න
හුස්ම ගලාගෙන එනකොට උදරේ පිම්බෙනවා. බැලුම් බෝලයක් වගේ පොඩි දරුවෙක්ගේ වගේ හුස්ම පිට වෙනකොට උදරේ හිමින් ඇතුළට යනවා. හුස්ම ගන්න මහන්සි වෙන්නේ නැතුව එන්න ආරින්න. හුස්ම පටන් ගන්නවා. හුස්ම ගලාගෙන එනවා. හුස්ම නවතිනවා. ඇතුළට එන හුස්ම. පිට වෙන හුස්ම පටන් ගන්නවා. උදරේ හිමින් ඇතුළට යනවා. නාස්පුඩු දෙකෙන් හුස්ම එළියට ගලාගෙන යනවා. එක මොහොතක් සංසුන්ව මේ උදරේ පිම්බීම සහ හැකිලීම දකින්න. උදරේ පිම්බෙනකොට හැකිලෙනකොට එළියට අරන් යන්නේ තමන්ගේ අපවිත්‍ර වාතය විතරක් නෙමෙයි. ස්නායු පද්ධතියේ ඒ සුදුසු තැන් උත්තේජනය වෙලා අපි මානසිකවත් සුවපත් භාවයට පත් වෙනවා. හිමින් දැනෙන්න ආරින්. විසිරෙන මනස තමන්ට ගොඩාක් කරුණාවෙන් මේ උදරයට අරන් එන්න. බොහෝම කරුණාවෙන්. තමන් එක තරහ වෙන්නේ නැතුව. දැන් හිමීට මනස අරන් එන්න අපේ පපුවට. වටිනා ඉන්ද්‍රියන් දෙකක් තැන්පත් වෙලා තියෙන මේ පපුව ඇතුලේ. අපි සියලු වැඩ කරත් වැඩ නතර කරත් නතර වෙන්නේ නැති හෘදේ වස්තුව සහ පෙනහළු. එක තත්පරයකටවත් නවතින්නේ නැතුව ක්‍රියා කරන මේ වටිනා ඉන්ද්‍රියන් දෙක හොඳට දැනෙන්න ආරින්න. හරි කරුණාවෙන් මම අසුභවාදී වෙනකොට මොනතරම් වේගයකින් මගේ හෘදේ වස්තුව ගැහෙනවද කියලා දැනෙන්න ආරින්න. මං කොච්චර කරදර කරනවද කියලා දැනෙන්න ආරින්න. මගේ පෙනහළු දෙක වේගෙන් හුස්ම ගන්නවා දැනෙන්න ආරින්න. අසුභවාදී වුණාම. දැන් මං අසුභවාදී නෑ. මගේ හෘදේ වස්තුව හරි සංසුන්. මගේ පෙනහළු ගැඹුරින් පෙනහළු වල යටම කොටසේ සිට ඉහළ කොටස දක්වා හොඳට පිරෙන්න හුස්ම එනවා. ගැඹුරින් අපවිත්‍ර ද්‍රව්‍ය පෙනහළු වලින් පිට වෙලා යනවා. හෘදේ වස්තුවට දැනෙන සැනසීම ඊතා සෙමින් ස්ටෙඩි ස්ථිරසාරව ස්පන්දනය වෙනකොට ස්පන්දන දෙකක් අතර පරතරය වැඩි වෙනකොට ශාරීරිකව මානසිකව දැනෙන සැනසීම හොඳට දැනෙන්න ආරින්න. සැනසීම දැනෙන එකත් එක්ක සුවපත් වෙන හැටි Tamanට දැනෙන්න ආරින්න. දැන් හිමීට මේ විදියටම හුස්ම ගලාගෙන එන්න ආරිමින් හෘද ස්පන්දනයේ සිදු වෙන්න ආරිමින් මනස අරන් යන්න තමන්ගේ පිට ප්‍රදේශයට කොඳුනාරටිය ආතතියක් තියෙනවද කියලා බලන්න. තදවීමක් හිරවීමක් තියෙනවා නම් ඒක අපේ සුෂුම්නාවට බලපානවා. ස්නායු පද්ධතියට බලපානවා. කශේරුකාව අතර තදවීමක් සිදු වුණොත් එතනින් විහිදෙන ස්නායු තද වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට බුරුල්ව තියෙන්න අරින්න. නිදහසේ තියෙන්න ගැඹුරෙන් හුස්මක් අතාරින්න. සුසුමක් අතාරනවා වගේ ගැඹුරෙන් හුස්ම අතාරින්න. කශේරුක අතර ඉඩ ප්‍රමාණය දිගෑරිලා කොඳුනාටි දික් වෙනවා දැනෙන්න අරින්න. උරහිසේ සිට හෙමින් පහළට නිතබ දක්වා සියලුම මාංශ පේශීන් හොඳට නිදහසේ තියෙනවා දැනෙන්න අරින්න. ආතතියක් නැතුව. උරපත්තුවට උරහිස් හොඳට හිල් වෙලා තියෙනවා දැනෙන්න අරින්න. මේ සැනසීම ශාන්තිය හොඳට දැනෙන්න අරින්න. ආතතියින් අතහැරියම මනස අරන් එන්න තමන්ගේ අත් දෙකට.
අතෝරයක් නැතුව වැඩ කරන මගේ අත් දෙක ඇඟිලි වල ඉඳලා අත්ල මණික් කටුව යටි බාහුව වැලමිට උඩ බාහුව උරහිස් හොඳට ඉහිල් වෙලා බුරුල් වෙලා දෙපා මත ඔහේ තියෙන හැටි දැනෙන්න අරින්න. ආතතියක් නැහැ. ඉහිල් වූ නිදහස් උරහිස් දෙක මත තමන්ගේ ගෙල බෙල්ල නිදහසේ තියනවා දැනෙන්න අරින්න. ශරීරයේ බරම කොටසක් අපේ හිස. ඒ හිස කෙලින් තියාගෙන ඉන්න මහන්සි වෙන බෙල්ලේ කශේරුකා ටික, බෙල්ලේ මාංශ පේශීන් නිදහස් වෙනවා දැනෙන්න අරින්න. ආතතීන් අතහැරෙනවා දැනෙන්න අරින්න. දැන් මනස හිමින් අරන් එන්න තමන්ගේ මුහුණට සාමාන්‍ය අප ජීවත් වන ලෝකයේදී අපේ ඩෙන්ටිටි එක කියලා කියන්නේ මේ මූණ. අධ්‍යාත්මික මාර්ගයේ යනකොට නෙමෙයි. මේ ඩෙන්ටිටි එක වගේ තියෙන මූණ අසුභවාදී වෙනකොට මොන තරම් කැත වෙනවද? නපුරු පාට වෙනවද? දැනෙන්න අරින්න. හොඳට රිලැක්ස් කරගන්න. කට දෙපැත්තේ වටේට නිකට තොල් මුඛය තුල දිව ඇතුළු සියලුම ඉන්ද්‍රයන් කම්මුල් කන්පෙති නහය ඇස් තුල සහ ඇස් වටේට සියන සියලුම මාංශ පේශීන් නලල හිස් කබල හොඳට රිලැක්ස් වෙනවා දැනෙන්න අරින්න. මුහුණ රිලැක්ස් වුණාම ලස්සන ආලෝකයක් මුහුණෙන් විහිදිලා යනවා දැනෙන්න අරින්න. කළු පාට වෙනුවට අසුභ ආදී උනම් පිට වෙන කළු පාට වෙනුවට ලස්සන ආලෝකයක්. මොලේ අර්ධගෝල දෙක හොඳට සමබර වෙලා නිදහසේ තියෙන හැටි දැනෙන්න අරින්න. ආතතියකින් තොරව. උදර අභ්‍යන්තර ඉන්ද්‍රයන් හොඳට රිලැක්ස් වුණා. හිල්ලුණා. සංසුන්ව ක්‍රියාකාරී වෙනවා. පපුව ඇතුලේ තියෙන වටිනා ඉන්ද්‍රයන් ටික නිදහස් වුණා. හිස තුල තියෙන වටිනා ඉන්ද්‍රිය නිදහස් වුණා. ස්නායු පද්ධතියම ගොඩාක් නිදහස් වෙලා තියෙනවා, රිලැක්ස් වෙලා තියෙනවා. ශරීරයේ සියලුම මාංශ පේශීන් හොඳට රිලැක්ස් වෙලා තියෙනවා, නිදහස් වෙලා තියෙනවා. සංසුන්ව හුස්ම ගලාගෙන එන්න දෙන්න. හුස්ම පිටතට ගලාගෙන යන්න දෙන්න. මේ සැනසීම ශාන්තිය හොඳට දැනෙන්න අරින්න. සංසුන්ව ප්‍රාර්ථනා කරන්න. මං විතරක් නෙමෙයි ලෝකවාසී සියලු දෙනාම සැනසීමට ශාන්තියටපත් වෙන්න කියලා. ලෝකා සමා
samastha sukhino bhavantu loka samastha sukhino bhavantu loka samastha sukhino bhavantu. Shanti, Shanti, Shanti.